ගෞරවයෙන් ඔබ වහන්සේ පිළිගන්නවා ප්‍රශ්න උත්තර වැඩසටහනට ස්වාමින් වහන්සේ. අද අපිට ප්‍රශ්න 10ක් ලැබානි. ඒ දෙන්න ඉස්සෙල්ලා කලින් මම එක ප්‍රකාශයක් හම්බ වෙලා තියෙන ඒ ප්‍රකාශය කියලා ඉන්නම්. මේක මට හේමන්ත මහත්තයා එව්වේ නිලූප මාරපනගේ ප්‍රකාශයක්. ගරු ස්වාමින් වහන්සේ ඇහෙනවද මාව? ඇහෙනවා. ගරු ස්වාමින් වහන්සේ සුරංගනී මහත්මියගේ කාන්තාවන්ට නිවන් දැකිය හැකිද යන ප්‍රශ්නයට ස්වාමින් වහන්සේගේ අවසරය ඇතුව මා විසින් කෙටි අදහසක් දැක්වීමට කැමැත්තෙමි. ප්‍රතිපදාවේ යෙදී ධර්ම අවබෝධය ලැබිය හැකිය. මෙහිදී ප්‍රතිපදාව යනු ආනාපාන සතිය පිහිටිය යුතු යන්නයි. තමන්ගේ ආස්වාස ප්‍රස්වාස වෙත වීර්යයෙන් එයට ආවේනික ලක්ෂණ නිරීක්ෂණය කළ යුතුය. මේ හරහා යම් සමාධියක් ලැබිය හැකිය. මේ තුල යම් මානසිකාරයක් නොකර තමාගේ ඉදිරියට එන වර්තමාන චිත්තක්ෂණය වෙත ඊතහ අහිංසකව නිහතමානීව බැලිය යුතුය. මේ හරහා විපරිණාමය අවබෝධ කළ හැකිය. ස්වාමීන් වහන්සේ වෙත තමාගේ අවබෝධය පැහැදිලිව ප්‍රකාශ කර කමඨහන් පිරිසුදු කිරීම කළ යුතුය. මේ මාර්ගය බොහොම ක්‍රමානුකූලව වැඩෙන අතර බුද්ධ ධම්ම සංඝ කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් මේ ගමන යා යුතුය. තමන්ට තමා තුළ මතුවන රාග දේශ මොහ ක්‍රමෙන් අඩුවන ප්‍රවණතාවයක් දැකිය හැකිය. එපමණයි ස්වාමීන් වහන්සේ. දැන් අපි යනවා දැන් අපේ සාමාන්‍ය ප්‍රශ්න පිළිතුරු වැඩසටහන. මම මුලින්ම මල්කාන්තිට ආරාධනා කරලා සිටිනවා ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ. අද ජූනි 12 වෙනිදා හත්වෙනි වාර්ෂික වැඩමුළුවේ මට ගොඩාක් අපිට කැඩි කැඩි ඇහෙන්නේ නැති තරම්. පළවෙනි ප්‍රශ්නය. හරිද දැන්? ඇහෙනවද? දැන් නම් ඇහෙනවා. ආය උත්සාහයක් දාන්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ පහක් තුල සිමෙන්ති පොලවක් තෝරා ගතිමි. එහි කෙළවරක සිටගෙන මම දැන් සිටගෙන සිටිමි. වාඩි වී හෝ වැතිරී නැතයි සිතා කය දෙස සිත යොමු කළෙමි. සතිපාසල අනුගමවොත් වඩා සාර්ථක වනු ඇතයි සිතුවෙමි. ඒ අනුව දකුණු කකුල හෙමින් ඔසවා එහි සතිය පිහිටුවා ඉදිරියට ගෙන ගොස් නිශ්ශබ්දව බිම තැබුවෙමි. වම් කකුලද මේ ආකාරයට නිශ්ශබ්දව තැබුවෙමි. මුළු සක්මන පුරාම මේ ක්‍රමයට ඇවිදින විට පයින්නුනි. ඊළඟ කාරණය නම් මෙම සතිමත් ඇවිදීමේදී සිත කයට අනුකූලව නම්‍යතාවෙන් කටිලිපැදීම අකුරටම ඉටු කරන බවත් ප්‍රත්‍යක්ෂ විය. මේ ආයතන දෙකේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් මිස මම කියන කෙනාට හෝ පිට කෙනෙකුට මෙම ක්‍රියාවලිය කිසි ලෙසකින් කළ නොහැකි බව දැනුනි. චක්කු විඥානය හා සෝත විඥානය ක්‍රියාකලේ මෙසේය. බැක්ටයාඩිකේ පළතුරු ගස් කොළ හැලි ඉපිල් බේරී ඇත්තේ ඇට සැකිලි සිහියට නගිමිනි. අනිත්‍ය සංඥාවක් මෙන්හි විය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 14කි. නමුත් වැටි ඇති හිරු රැස් වලින් උද්දාමව කුරුළු යුවලක් ඔවුනොවුන්ට දක්වන මිහිරි සංවාදයකි. සුඛ සංඥාවක් සිතට දැනුනි. මේ ඇසුන දේ කුමක් වුවත් ඒවාට ද්වේෂ නොකෙලෙමි. පරයන්ක භාවනාව. එළියේ කුඩා පුටුවක් තබා අව්වේ වාඩි වූයෙමි. දෙනෙත පියාගතිමි. කයට සිත පිහිටුවා වාඩි කරවා ඇති කය දෙස බලා සිටිමි. දැන් පෙනෙන්නේ පිටුපස කය ඔලු කට්ට කොඳු ඇට පෙළ සහ අත්පා ඇට සකිලකි. ඒ දෙසම බලා සිටියේදී එය නොපෙනී ගොස්
හුස්ම වෙත සිත යොමු විය. ඔබ වහන්සේ කී පරිදි යමක ආරම්භයේ සේම හුස්මේ ආකාර උද්දේශ ආදිය විස්තරව බැලුවොත් හොඳයි කියා සිතුනි. එම අදහසින් හුස්ම දිස බලා සිටිද්දී සිත වහා සංසුන් විය. මුලදී ඇසුණු කුරුළු හඬවල් හෝ වාහන හඬ කිසිවක් නොඇසි. ක්‍රමෙන් සිත අරමුණේ බැසගෙන ඇත. කය නොදෙනී ගොස්ය. හුස්ම තිබේද කියාවත් නොදැනුනි. සිතට මහත් විවේකයක් දැනුනි. එම විවේක සුවයෙන් පැයකුත් විනාඩි 15ක් පර්යංකේ සිටි බව දැනුනි. ඉබේම ඇස් ඇරුණ විටය. අඩුපාඩු තිබේ නම් පෙන්වා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වාර්තාව කියවන කාරුණික කෙනාට හා අසා සිටි හැමට ස්තුති වේවා. තෙරුවන් සරණයි. ඥානා මෙල්බර්න් සිට. මේක මේ සක්මනේදී කියන්න උත්සාහ කරනවා මේ හිතයි කයයි එකලස් වෙච්චාම සක්මන කරනවා. හිතයි ඇහැයි එකලස් වෙච්චාම පෙනීම කරනවා. ඉතින් මේ අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. ඒ ටික එකලස් වුණොත් බක්මයටත් ඒක නතර කරන්න බෑ. මාරයටවත් නතර කරන්න බෑ. එකලස් නොවුනොත් ඒ වැඩේ කරන්නත් බෑ. ඉතින් මේක මෙතෙක් කලුත් වෙලා තිනවා. දැන් තමයි අපි මේක භාවනාවක් කරගන්නේ. මේ අතර අන්තර් සම්බන්ධතා තේරුම් ගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි වෙනේ මේ පරිශන ගොඩාක් කාලයක් කරලා උන්වහන්සේ අපිට කියන්නේ පිළිගන්න කියලා. උන්වහන්සේ අපිට කියන එක කරලා බලන්නයි කියලා. කරලා බලනකොට අපි බුදුහාමුදුරුවෝ වගේ වෙනවා. ඉතින් අපි කරලා බලන්නේ නැතුවත් බුදුහාමුදුරුවෝ පිළිගන්න එකට සද්ධාව කියලා කියනවා. මේකේ දැන් අපිට එන සද්ධා ඊට වැඩි ටිකක් වෙනස්. ඒක ඕකප්පන සද්ධාාවක්, බැසගත්තු සද්ධාාවක්. ඕකේ තව තියෙනවා. ඉතින් ඉදිගේ යනකොට තව විස්තර බලන්න. එතකොට කවුද බුදුහාමුදුරුවෝ කවුද කියන එක තේරෙනවා. තේරෙනකොට තමනුත් කවුද කියන එක තීරමත් එක තමයි කියන්නේ. ඇහි හිතේ සම්බන්ධය තියෙනකොට කයේ හිතේ සම්බන්ධයකට ඉඩක් නැහැ. මොකද හිතකට එක සැරයකට එකයි ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඇහි ඉඳලා හිත ගියයි කියලා, කයේ ඉඳලා හිත මේ ඇහැට ගියයි කියලා කනගාටු වෙන්නේ අන්නේ ඒ වෙලාවල් වල ඒ සිදුවෙන දේවල් වික්ෂිප්ත නැති මනසකින්, කනගාටු නැති මනසකින්, විනිශ්චයකට නොකරන මනසකින් බලා සිටීමයි කරන්නේ. ඒ නිසා මම මේ කරන්නේ වැරදි පෙන්වා දීමක් නෙවෙයි කියලා තියෙන එක තවදුරටත් ඒක අනුගත කිරීමක් වගේ එකක්. හැබැයි අත්දැකීම් මදි බවයි මම මේ කියලා දෙන්නේ. ඒ නිසා ওই විදිහටම සද්ධාවෙන් ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නය පරයන්ක භාවනාව. පන්සිල් සමාදන් වී භාවනාවට වාඩි විය. ක්‍රමෙන් සිහින් වන ආනාපානයේ දෙස බලා සිටියෙමි. ටික වේලාවකට පසු කයෙහි සිදුවන වෙනස් වීම ප්‍රකටව පෙනුනි. කයෙහි සමහර තැන් මාගේ පෙළඹවීමක් නොමැතිව ඇතුළතින් ගැස්සෙනවා, සෙලවෙනවා දුටුවෙමි. කය තුලින් යම් සියුම් ශබ්දද ඇසිනි. ටික වේලාවකින් ආනාපානය අප්‍රකට වී හදවතේ ගැස්ම ප්‍රකට විය. ඒ සමගම පපුව ඇතුළතින් යම් පීඩනයකින් තෙරපෙන බවක් දැනුනි. සමහර අවස්ථාවලදී කයෙහි අරමුණක් නොමැති විට සිතෙහි රූප දුටුවෙමි. එවිට සුදු තිතක් දුටුවෙමි. එය හඳුනා ගන්නවත් සමගම එය කළු පැහැති විය. අරමුණු නැති වෙන කාලය තුල හද ගැස්ම ඉක්මනින් ප්‍රකට විය. දෙවනුව පර්යංකයට ඉඳගත් විට ටික වේලාවකින් මට හිසේ දකුණු පස හිරිවැටීමක් දැනුනි. එය සැනකින් නැති විය. මට එය දැනුනේ හිස ගෙවි යන ලෙසය. ඒ සමගම වම් පසින්ද හිරිවැටීම දැනුනි. ටික වේලාවකට පසු සතිය හොඳින් වැඩුණු මොහොතක නැවතත් හිසෙහි හිරිවැටීම දැනුනි. ඒද තප්පරයකින් නැති විය. මෙම අත්දැකීම් පිළිබඳව ඔබ වහන්සේගේ කාරුණික මඟ පෙන්වීම බලාපොරොත්තු වෙමි. තව ටිකක් තියෙනවා සම්මාස ඒ ප්‍රශ්නෙටම. ස්වාමීන් වහන්සේ මා රැකියාවක් කරන බැවින් මේ දිනවල නිවසේ සිට වැඩ කරමි. සතිමත් භාවනාවට ඇති කැමැත්ත නිසා මා දීර්ඝ වේලාවක් එක දිගට භාවනා කිරීමට නොහැකි වුවත් ලැබෙන සෑම අවස්ථාවකදීම භාවනා කිරීමට පෙළඹේ. නමුත් එක දිගට විනාඩි 30කට වඩා නොකරයි. ලැබෙන සෑම අවස්ථාවකදීම උත්සාහ කරන බැවින්
සමහර වේලාවන් වල විනාඩි 10 15 20ක් භාවනා කරමි. කැඩි කැඩි හෝ දිනපතා අවම පැයක් භාවනාවට යොමු කෙරේ. දිගු වේලාවක් එක දිගට භාවනා නොකිරීම භාවනාවේ දියුණුවට අවහිරයක්දයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. අවසරයි ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම ඉතින් දිගට වැඩ කරනවට වැඩිය කැඩි කැඩි වැඩ කරන එක නම් අවහිරියක් තමයි. නමුත් නොකර ඉන්නවට වැඩිය නම් හොඳයි. කොතනකින් අපි හරි පටන් ගන්න එපායි. පටන් අරගත්තට පස්සේ පේනවා අපිට ඕන වුණත් අපේ මේ කැම්බිරිල්ල නිසා අපිට අපේ වැඩේ කරගන්න වෙලාවක් නැහැ. අන්තිමට කැම්බිරිල්ලත් ඉවරලා මැරලා යන වෙලාවට කැම්බිරිල්ලෙන් හම්බෙච්ච දේකුත් නැහැ. මේක තමයි ඉතුරු වෙන්නේ. ඒකට අඩු ගානේ දවසකට විනාඩි 30ක් අඩු ගානේ පැයක්වත් ගත කරන්න ලැබුණා කියලා ලැබුණොත් සන්තෝෂ වෙන්න පුළුවන් වෙයි. නමුත් ඒකට වෙන උත්තරයක් තියෙනවා. දැන් මේ පටන් අරගත්තනේ. පටන් අරගත්තාට පස්සේ බලන්න විනාඩි 10ක් ඉඳලා නැගිට්ටාට පස්සේ ඒ හදාගත්ත විනාඩි 10 එකලසට මොකද වෙන්නේ? පැය භාගයක් ඉඳලා නැගිට්ටාට පස්සේ හදාගත්ත එකලසට මොකද වෙන්නේ කියලා ඒ අනික් වැඩේ කරනවනේ දැන් අපි ගිහිල්ලා. අපි මං කියන්නේ වට නිකන් හොඳ නෑ තමයි වචනේ කඹරනවා කිය. කඹරනකන් අර ඉස්සලා ගත්ත විනාඩි 10 සතියෙන් මොකක් හරි ආනිසංශයක් තියනවදෝ කියලා බලන එකට භාවනා කරනවා කියන්නේ සතිය පවත්වනවා කියලා කියනවා. එක ඉරියව්වක ඒ කාර්මුණක ඉඳලා තව ආර්මුණට යනකොට මොකද වෙන්නේ? සතියට මොකද වෙන්නේ? ඔය කියන පශ්චාත්තාපයට මොකද වෙන්නේ කියලා ඒක බලන්න පටන් අරගත්තොත් ඔන්න අපිට තේරෙන පටන් අර ගන්නවා මේ තියෙන ටික හොඳටම ඇති අපිට ඉදිරිය සැලසුම් කරගන්න. ඒ නිසා ඔය කරන වැඩි ඔහොම කරන ගමන් සක්මන පොඩ්ඩක් මේට වැඩි උනන්දු වෙන්න වෙනවා. ඒ අතරමැද භාවනා කරනවා කියන එකට සතියෙන් ඉන්නවා කියන එක ප්‍රතිස්ථාපනය කරන්න. ওই ටිකට භාවනා කරනවා කියන්නේ. ඊට පස්සේ ඒ කරපු භාවනාව පිළිබඳව ඉතිරි ඉරියව්වලදී කොහොමද සතිමත් වෙන්නේ කියන එක බලන්න. ඒතර තමයි තේරෙන පටන් අරගන්නේ ඒකේ මොකද්ද මල් මාලයකට මල් ලැබෙනා වගේ එමිනීමක් අත්දැකීම් වල එකතුවක් තියෙනවා. ඒක ටිකක් අමාරුයි ආධුනිකයට අල්ලන්න හැබැයි බැරිම නෑ. එතකොට තේිනවා කොතින් හරි පටන් ගත්ත කෙනාට වැඩක් තියෙනවා. කොණ්ඩේ තියෙන මනුස්සයට දෑතට බඳින්න පුළුවන්. ඒ නිසා භාවනාව ගැන චිත වොරි කරන්නේ නැතුව දවස පුරාම සතිය පැවැත්වීම සඳහා කරන්න ඉරියව්වෙන් ඊටවට මාරු වෙන වෙලාවෙ සතිමත් වෙන්න කියලා අපි යනවා. ගෙදර ඉඳලා වැඩ කරන එකට ස්තුති කරලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන ආරම්භයේ පාදවල බර ස්වභාවය අසමතුලිත බව අත්දැක්කා. පාද තරමක් පළල් තීරු දෙකක තැබීම සිදු වුණා. පසුව ගමන සැහැල්ලු වී පහසුවෙන් පාද එක රේඛාවකමින් තැබුවා. සිතුවිලි වල පැටලී සිටි කාලයක්ද ඉඳ හිට විය. නැවත ආනාපානයෙන්ම සිත පාදවලට පැමිණේ. පැමිණි විට බර ස්වභාවය අත්දැක්කා. කිසියම් මොහොතක හෝ සංඥා කිරීමට, විඳීමට, අල්ලා ගැනීමට නොහැකි ලෙස වේගයෙන් වෙනස් වන බව, නැතිව යන බව දුටුවා. අග භාගයේදී පාදවල වෙහෙසක් දැනුණා. නිදිමත ස්වභාවය මතුවුණා. ගමන අසමතුලිත වූ නිසා එකිනෙකට ඈත් වූ තීරුවල තවමත් තබමින් වේගය බාල වුණා. ශරීරයේ බර ස්වභාවය නැවත මතුවුණා. කඩින් කඩ අසතිමත් කාල තිබුණද සමස්තයක් ලෙස සතිමත්ව සිටිය හැකි බව හැඟුණා. පැයක් පමණ සක්මන කළා. පර්යංකය. සක්මනින් පසු පර්යංකෙහි සුව පහසුව ඉඳගත්තා. හුස්ම සංසිඳී තිබුණා. තරමක හිස බර ගතියක් දැනුන නිසා නිදිමත ඒ යයි සිතුණා. ටික වේලාවක් නිින්ද නොගිහින් තිබුණ අතර බව නිින්ද නොනින්ද අතර තිබුණ බව දිග වේගවත් හුස්මක් හෙලීම නිසා අවදිමත් වූ විට දැනගත්තා. අරමුණක් නැති ස්වභාවයක සිත නිහඬව පැවතුණා. කොන්ද වකුටු වී තිබීම වරින් වර සකසා ගත්තා. සතියට බාධාවක් උනේ නැහැ. පැයකට ආසන්න කාලයක් සමස්තය ලෙස දකිමින් ඇල්මැරුණු ස්වභාවයක සිත පැවතුණා. වරින් වර
සිතුවිලි මතුව නැතුව ගිය නමුත් ඒවා මොනවාදයි පැහැදිලි මතකයක් නැත. පෙරුවන් සරණින් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔය විදිහට දෙක සමස්තයේ වශයෙන් දකින්න පටන් ගන්නකොට තමයි නැත්නම් ඒකේ හිත හැඩ ගැහෙනකොට තමයි කම්මැලිකමයි ඒකාකාරීකමයි නිදිමත ගතිය ඉන්නේ. ඒත් ඔය කියන විදිහට නිදිමත දැන් එන්න හදන්නේ කියලා දැක්කොත් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒවට අපි කියන්නේ නිදිමතේ පෙරමග ලකුණු දකින්න. ඒක මේ මැජික් එකක් වෙන්නකොට මැජික් කාර්යය කරන හොරමැර ටික බලනවා වගේ වැඩක්. ඒ වගේ අපි හැම දෙයක්ම එන්න ඇරලා නෑවිත් එක්ක කරන්න බෑනේ. එන්න ඇරලා ඒකේ තුල තියෙන ගැටේ, ඒක තුන තියෙන මේ ප්‍රෝඩා ෂට දේ දකින්නකොටම එයා විශ්මාරු කරනවා. මැජික් කාර්යය කැමති නෑ. ඒ මැජික් එක බලන මිසක් ඒ ට්‍රික්ස් ටික දකින්න ඒක වහලා ගහන එක තමයි ඇස් බැඳුම් කියන්නේ. අපිත් බුදුජානසී සඳහන් කරනවා විඥානයේ මායාකාරීක් වගේ හතරමං හන්දියක අපිට යාට මායාව පෙන්වන්න හදලා නිදිමත ඇති කරන්න හදලා එන හැටි බලන්නේ හිටියොත් අපි නිදිමතට පිළිබඳව ඉගෙනීමක් ඇති කරගන්නවා. අපි කියන්න බෑ මම ඒක හරිය වටිනවා. එතකොට බෑ නිදිමතට මාව වශී කරගන්න මට පුළුවන් නිදිමත වශී කරගන්න. ඒ වගේ මේ නරක දේවල් අපි නරකයි කියලා හිතහන දේවල් වල තමයි ඔය ගැඹුරු රහස රැඳිලා තියෙන්නේ. ඒවට වෛර නොකර ගෙන්න ගන්නත් එපා. එන වෙලාවේ සූරව ප්‍රයෝජන ගන්න. ඒ වගේම පිට ගියේ හිත නැවත තමන්ගේ අරමුණට ආපු අවස්ථාවල් දකින්න. ඒ වෙයිදී කොහොමද දන්නේ අරමුණට නැවත ආවා කියන එක තහවුරු කරන සුළු වාර්තා ස්වරූපයක් ඉගෙන ගන්න ඕන. රචනා ස්වරූපයක් ඉගෙන ගන්න. ආවයි කියලා බෑ. ආවි කොහොම ආව දන්නේ කොහොමද? ආන්නේ විදිහට තමන් අත්දකින්න දේ ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරලා අහගෙන ඉන්න එක්කනාගේ පැත්තෙන් බලලා මේ රචනා ලියන්න ගත්තොත් ගත කරන හැම මොහොතෙම අපි ලොකු ජීවන රටාවක් ජීවන ප්‍රබෝධයක් ලැබුණා. නැත්නම් අපි නිින්දක ගත කරනවා වගේ. ඒ නිසා ওই ටිකම ඊටාම ප්‍රබුද්ධව සූදානම් ශරීරයෙන් ගිහිලා නිින්ද ඇති වෙන හැටි පිට යන හිත ආපහු එන හැටි සුන්දරව නැත්නම් සවිස්තර වාර්තා කරන්න ලැබීවා කියලා අපි යනවා ඊගාවෙකට. මගේ අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්නේ සතිමත් වීමේදී ලද අත්දැකීමක් විස්තර කරලා තියෙන්නේ. මැදියම් රෑ නිින්දෙන් ඇහැරුණු පසු නිින්ද නොයන නිසා සිත වෙහෙසටපත් වීම වැළකීමට නිදා ගන්නා ඉරියව්වට සිත අරමුණු කොට සතිමත්ව බලා සිටීමේ සෑම තප්පර 30-40කට පසු එන ස්වභාවය ඒ දෙස බලා සිටින විට පමණක් වැටහෙන බව නිරීක්ෂණය කළෙමි. තවද ආනාපානයේද වරින් වර ඉස්මතු වූ නිසා එම ඉරියව්වේම එයද අරමුණු කොට බලා සිටියෙමි. එවිට කය නොදෙනී ගිය බව පැහැදිලි විය. ඉරියව්ව වෙනස් කිරීමට සිදු වූයේ නැත බවද මට නිරීක්ෂණය විය. ඔබ වහන්සේට නිරෝගී භව හා දීර්ඝායුෂ පතමි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය විදිහට නිදාගෙන ඉන්නකොට ඇති වෙන මේ දේට සතිය යොදලා ඉනිරියවට දාන්න පුළුවන්. හැබැයි හොඳයි පුළුවන් නම් ඔය අවස්ථාවේදී හොඳ රැඩිකල් වාදී උත්තරයක් ලැබෙනවා. පරිසරය කොහොමද මන් දන්නේ කියන්නේ සක්මනක් කරන්න පුළුවන්. මොකද අර ඇඟ එක තැනක තියලා හිල් මේ ඇඹුල් වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ සක්මනක් කරගන්න පුළුවන් නම් ඒක හරීම සෞඛ්‍ය සම්පන්නයි. ඒ වගේම මම දැක්කා මේ ඩයබටිස් වලට හරීම ෂෝක්. එන්චයිති රෑමද සක්මන් කරන්න ගිහලා මොන ප්‍රශ්න ගවල්ලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් මට නම් මේ පහසුකම් ටික තියෙනවා. අර මම ඉතින් සක්මනේ බඩු කොට ගහගෙන ඉන්නවා මගේ තක තීරුකමට නැත්තම් මෝඩකමට. ඉතින් එහෙම නැත්තම් එළියට ගිහිලා හරි හොඳට සක්මන් කරන්න පුළුවන් හරි වටිනවා. නැත්තම් ওই වැඩේ තමයි ඊට වැඩිය ඉඩ නැති කෙනෙකුට කරන්න තියෙන්නේ. ඒ නිසා අපි රෑමැද්දාවේ නිදි නැතුව නැගිටුණාට අපි ඒක සතියට ප්‍රයෝජනක් කරගන්නවා. ඒකට රැඩිකල් වාදී උත්තරේ තමයි සක්මනේ නැත්තම් ওই විදිහට ඉන්නිරියට හිත යොදපුවාම මේක ඇතුලේ කෙරෙන ට්‍රික්ස් මේ හිතේ තියෙන ඒ දේවල් බලන්න පුළුවන්. ඒකට රෑ දවාලක් නැහැ, ගෑනු පිටිමි කමක් නැහැ. අපිට හම්බෙච්ච සතිය අපි හැම තැනදීම මේ විදිහට යොදවමින්
සතිය විවිධාංගීකරණය කරගනිමු. එතකොට අපිට කොඩි ගහයක් කටක් වුණත්, ගෙන්ද කම්පලේ වුණත් භාවනා කරන්න පුළුවන් රැයදවල් නැතුව. විශේෂයෙන්ම ගෙවල් දොරවල ඉන්න අයට අනික් හොල්මන් වැඩ කරන්නේ නැති වෙලාව තමයි රාත්‍රිය. රාත්‍රියේ කොතෙන්ටත් භාවනා මධ්‍යස්ථානය. ඕම් පිටියටත් භාවනා මධ්‍යස්ථාන, රජගෙදරටත් භාවනා මධ්‍යස්ථානක්, කොළඹටත් භාවනා මධ්‍යස්ථාන. මොකද ඔක්කොමලා බබාලා දොයින වෙලාව. ඉතින් ඒකට මේ වගේ පිළිතුරු ක්‍රියාකාරී පිළිතුරු තව තවත් ලබා ගැනීමෙන් ඒ වෙලාවේදී භාවනාවට අනුග්‍රහ කරත්වා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්සේ. සමා වෙන්න තව එක ප්‍රශ්නයක් තියෙනවා. අවසරයි මට කියවන්න. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. ගෙබීමේ පියවර 20ක් පමණ පෙදෙසක පැයක් පමණ කාලයක් භාවනාවේ යෙදුණෙමි. පියවර තැබීමේදී හා එසවීමේදී හා දැනුණු තද බවත් සැහැල්ලු බවටත් හිත යොමු කර ගමනේ යෙදුණෙමි. විතක දෙයක් එල්ලා වැටෙනසේ තබා ගමනේ යෙදුණු අතර වට කීපයක් දෙයක් ඉදිරිපසට බැඳද තව වට කීපයක් දෙයක් පිටුපසින් බැඳද ගමන් යෙදුණෙමි. දෙයක් බැඳ ගමන් යෙදීමේදී සිරුර පුරා බාරය දැනීමේ ස්වභාවයක් අත්විඳ අතර එම දැනීම් සාපේක්ෂව දෙයක් එල්ලා වැටෙනසේ යෙදුණු ගමනේදී අඩු බවක් දැනුනි. ඒ වගේම දෙයක් බැඳ යෙදුණු ගමනේදී අපිට ඇහෙන්නේ නැතුව ගියා. හැරීම් වලදී નિરાයාසයෙන්ම ආපසු හැරෙන සැසවීමේදී විලුඹ මැද හා ඉදි ඇඟිලි පෙදෙසේ බාහිරාර්ථ පාදයේ දක්ෂිනාර්ථ වශයෙන් ගමන් එසවෙන බව නිරීක්ෂණය කළේ. විටින් විට බාහිර ශබ්ද හා සිතුවිලි හිත යෙදී ගමනට හිත එන බවක් නිරීක්ෂණය කළෙමි. වරින් වර හුස්මෙහි දීර්ඝ ස්වභාවයක්ද නිරීක්ෂණය කළෙමි. භාවනාවේ දියුණුවට අඩුපාඩු පෙන්වා දෙන මෙන් තා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිස්සරණ ආරණ්‍යයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට වැඩසටහනට සම්බන්ධ වී කටයුතු කරන සියලු දෙනාටම නිරෝගී සුවය, දීර්ඝායුෂ හා නිවන් සුව පතමි. පෙරුවන් සරණයි. මේ විදිහට අර පිටගේ හිත නැවත පැමිණීම දැක් ගන්න පුළුවන් ඒක හරි වටිනවා. ඒකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒක සහතික කරගන්න පිට ගියාට පස්සේ ඒක ආපු බව දන්නේ කොහොමද? පිට ගිහිල්ලා හිත ගිය කාරණාව මේකයි, ආව බව දන්නේ මේකටයි කියලා ඒක වෙරිෆයි කරගන්න ගතිය. අපි කියන්නේ අද්දුට ප්‍රත්‍යක්ෂය දැන් යන්න වෙලාව. මගේ හිත පිට ගියේ මේකටයි, ගිහිල්ලා නැවත ආවේ මෙතෙන්ඩයි. අනේ පැමිණීම නිසා මම මේතන තිබුණ හිත මෙතෙන්ට ආව බව දැනගත්තා කියලා ඒ කාරණා ටික දැන් කිට්ටු වෙලා තියෙනවා. ඒවා පිළිවෙලට තව විස්තර වශයෙන් දැකගන්න. ඒ වගේ වාර්තා කරනකොටත් මේ ඒ නැවත පැමිණීම සහ ඒකේ ප්‍රත්‍යක්ෂණය ඒක වෙරිෆයි කරන හැටි දක්නාසුලුව භාවනාවටත් යන්න කියලා අපිට කියන්න පුළුවන්. අපි යනවා ඊගාවට. පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අලුතෙන් ප්‍රශ්න දෙකක් ඇවිල්ලා ඔක්කොම ප්‍රශ්න 16ක් වුණා. මම ගිම්හානිගෙන් ඉල්ලා සිටිනවා ඒ ඉදිරි ප්‍රශ්න නම් මේ ඉදිරිපත් කරන ලෙස. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. පළවෙනි ප්‍රශ්නය අශෝක ලෙන ආරණ්‍ය ගල්කිරියාකන්ද මෙත්තා කුටිය. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ එදිනෙදා කටයුතු කරන විට මා වර්තමාන මොහොතේ කයේ සියුම් කම්පන චංචල ස්වභාවයන් දකිවි සිටි. එම කම්පන ස්වභාවයන් සිතට එන සිතුවිලි වලට සාපේක්ෂව සියුම් වෙනස් වන හැටි අත්දකිමින් සිටි. ඔබ වහන්සේගෙන් මීට පෙර ලැබුණු උපදෙස වූයේ සිතුවිලි හා කම්පන සමවන තෙක් දිගට කරන ලෙසයි. විටක සිතුවිලි නොමැති වුවත් කම්පන ස්වභාවයන් ඇති බව වැටහේ. පරිසරය වෙනස් වීම මත ගන්නා ලද ආහාර හේතුවෙන් මේ කම්පන ඇතිව නැති බව වැටහේ. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවේදී කම්පන ස්වභාවයන් වෙනස් වන හැටි නිරීක්ෂණය වෙමින් සිට
ටික වේලාවකින් කම්පන නොමැතිව ඇතිවන නැතිවන සිතුවිලි වලට අවධානය යයි. එසේ සිටින විට නැවත සියුම් තරංගමය ආකාරයේ ශක්තියක් සිරස් අතට හා තිරස් අතට චලනය වන බව නිරීක්ෂණය වුණි. ඒ අවස්ථාව දිහා බලාන ඉන්න සිත ප්‍රිය කරන බවක්ද දැනුනි. කාරුණික උපදෙස් පතමි. පෙරුවන් සරණයි. ඔය විදිහට ධර්මයේ විසින් එහෙම ක්‍රියාත්මක කළ රංගනය දක්වනකොට භූමිකාව දක්වනකොට ඒ බලා සිටීමට විවේක වෙනවා, විස්්‍රාම වෙනවා, හුදේකලා වෙනවා කියලා කියනවා. ධර්මයේ විසින් රංගනය කරන තමන් හොඳට ඒක දිහා දුවට බලන් ඉන්නවා. මේ ඒ කරන්න පුළුවන් ඉන්නේ ගොඩාක් භාවනා ඉදිරියට ගිහිල්ලා අඩු ගන්න කියන ඒ දවසෙත් පරියන්කේ සෑහෙන ඉදිරියට ගියොත් තමයි ඒක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට යා නිකන් අර පොඩි හුරතල් දරුවෙක් හුරතල් පානවා වගේ ගොඩාක් සෙල්ලමක් තියෙනවා මේක දැනගන්න. ඒකෙදි තියෙන ලස්සන තමයි මම නිකන් බලන්නෙක් බඩ විතරයිපත් වෙන්නේ. ඒ බලාන ඉන්න එකට හැබැයි පුදුම උනන්දුවකින් බලන් ඉන්න ඕනේ. නැත්නම් අප්‍රමාදීව උනන්දුවෙන් ඒක දිහා බලන් ඉන්නකොට පේන්න පටන් ගන්නවා අපි මෙච්චර කල් සංසාරේ මේ දර්ශනය කොච්චරක් මග ඇරලා ගියාද නැත්නම් මේ විදිහට උනන්දුවක් නැතුව බලන්නත් ඇති. දැන් අපේ තියෙන වෙනස තමයි ඒක තමයි වැදගත්ම දේ කියලා ඒ උනන්දුවෙන් බලන් ඉන්නවා. ඉතින් ඒ උනන්දුවට අපිට බුදුහාමුදුරු ගන්න දෙන අප්‍රමාදී කියන්නේ. මතු පේන වෙලාවට හැම වෙලාවෙම පේන්නේ පේන වෙලාව දෙයකට පූර්ණ අනුග්‍රහයෙන් බලන ඉන්න. එතකොට මිනිස්සුන්ට හිතනවා පුදුම මේ මනුස්සයා මේ මොකද්ද බලා ඉන්නේ කියලා. බලා ඉන්නේ ධර්මතා. ඉතින් ධර්මතා හැම වෙලාවෙම වැඩ. අර බලන්නේ නැති එක තමයි අපේ තියෙන දෝෂේ. ඒ වෙනුවට අපි කරන වැඩ, අනුන් කරන වැඩ, සචේතනිකව කරන වැඩ දිහා බලائیں. ඒතකොට ඉතින් කෙලෙස් ඇති වෙන්න අවස්ථාවක් තියෙනවා. මේකෙදී නම් කෙලෙසුත් නැහැ. ඒ වගේම දැනුමකුත් එනවා. ඒ නිසා අපි සාදර වෙනවා අශෝකලෙන්නට මෑණිවරු ටිකක් මේ දක්වන වික්‍රමයට. ඒ නිසා විතර දිගට භාවනා කරන්න. ඔය පැත්තේ ඉන්න අලියන් හරි මේ කරදර කරන්න යන්න එපා. උන්ගේ වැඩක් බලා ගන්න අරින්න කියන්නේ ඕගොල්ලෝගේ වැඩ බලන්න එකල වෙලා පුළුවන් තරම් මේ වාගේ අපිත් එක්ක දුරස්තව සම්බන්ධ වෙන්න. ඒ වගේ ධර්මතා දිහා තව තවත් දැකලා අනිත් අයත් එක්ක බෙදා ගන්න කියලා කියන්න පුළුවන්. මලීෂා විවාංජලි අවුරුදු 20යි ඇහැටුවව දෙවන ප්‍රශ්නය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම සක්මන සඳහා නිශ්චිත ස්ථානයක් වෙන්කර නොගැත්තෙමි. කිහිප වතාවක්ම විදුලේ සක්මනේ නිරත වීමට සූදානම් වූ අවස්ථාවල එය මගේ මනසට දැඩි පීඩාකාරී බවක් ගෙන දෙයි. ඒ අවට වටපිටාවේ සිටින පිරිස් මා දෙස පුදුමයෙන් බලා විවේචනය කරයිද යන හැඟීමක් මා තුළ හටගනී. ඒ නිසා මා මාගේ සිතට අදිෂ්ඨාන කරගත්තේ මා කොහේ ඇවිදිමින් සිටියත් ඒ තබන සෑම පියවරක්ම සතියෙන් යුතුව ගමන් කරන බවයි. මා දෙතුන් වතාවක් ඇවිදිමින් සිතට එන සිතුවිලි දෙස අවධානයෙන් යුතුව බලයි. සිතට සිතුවිලි එනවා ආවිගසම එම සිතුවිලි තප්පර කිහිපයකින් නැති වී යනවා. ටික වේලාවක් සිතුවිලි වලට ඒමට ඉඩදී මගේ අවධානය කකුල වෙත යොමු කළෙමි. කකුලට දැනෙන දැනීම් විවිධය. කකුල පොළවේ පිහිටින ආකාරය, ඒ වේදනාව කොටසෙන් කොටස කකුල පුරා ගමන් කරන ආකාරය දෙස සතියෙන් බැලිමි. විටක දන හිස නැමෙන්නේ නැත. තවත් විටක දන හිස මද ආකාරයෙන් නැමේ. වැලි සහිත පොළවක ඇවිදින විට පාදයට දැනෙන සිනිඳු ගතිය වගේම චූටි ගල් කැට පාදයේ වැදීම නිසා සියුම් වේදනාවක්ද දැනේ. කකුල හොඳින් පොළව මත පිහිටි අවස්ථාවක මට ශරීරයේ ඇති බර ගතිය, පාදයේ තුල තිබෙන අයුරු පැහැදිලිය. ටයිල් පොළව හා සිමෙන්තියමා ගමන් කරන විට සීතලක් දැනේ. ඒ දැනුණු සීතලම ටික වේලාවක් යනකොට රස්නයක්, උණුසුමක් බවට පත්වේ. කකුලේ ඇති සියුම් වේදනා පවා මට හිමිහිට දැනේ. අවට ශබ්ද මට ඇසේ. ගස්, ගෙවල් වැනි දේ විටින් විට මගේ ඇස ගැටේ. නමුත් මගේ සතිය බිඳීමක් මා නොදැක්කෙමි. සුවඳ ගඳ එනවා යනවා, රූප විවිධ ලෙස පෙනෙනවා, නැති වෙනවා. යම් දේවල් මා සමට ගැටෙනවා, ශබ්ද ඇසෙනවා. නමුත් මාගේ පාදයේ පිළිබඳව තිබූ අවධානය එලෙසමයි. එය විටක මගෙන් ගිලිහී යන්නට යයි
යයි උත්සාහ කළ අවස්ථාවක ආයාසයක් දරා මා එය මා ළඟ තබා ගත්ෙමි. දැනෙන්නේ අමුතු හැඟීමකි. මට තටු ලැබුණාසේ දැනේ. පාවෙන හැඟීමකි. මට ශරීරයක් නොමැති බවක් දැනේ. කයේ ඇති වේදනාවක් නොදැනේ. දැනෙන්නේ ඒ මනසේ ඇති සැහැල්ලුවයි. මෙවන් සැහැල්ලුවක් මීට පෙර අවස්ථාවක නැතයි කියා සිටේ. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය මේ විදිහට තනි පොළවක ඇවිදීම සඳහාම ඇවිදිනකොට මෙච්චර තොරතුරු ලැබෙනවා. ඒක බොහොම වටිනවා. ඒ වගේ මේක හරි උද්වේග කරන උනන්දු කරන සුළුයි. හිතන්න කන්දක් නගිනකොට, හිතන්න වංගු සහිත පාරක යනකොට, හිතන්න බොරළු සහිත පාරක යනකොට අපිට මේ සක්මනක්ම නොවුනට ওই පයේ දැනෙන දේවල් ඔච්චරම විස්තර නැතුනට බලන්න බැරි කමක් නැහැ. එතකොට අපිට පේනවා මහ පොළොව කියන්නේ සක්මන් මළුවක්. කාලය කියලා කියන්නේ සක්මන් භාවනා කාලයක්. ඉතින් එතකොට මේ ওই විදිහට ඉගෙන ගත්ත සතිය සක්මන හැම තැනදීම දාන්න පුළුවන්. ඒක අර පරියන්කේට වඩා සක්මනේ මේ වගේ යොදන්න පුළුවන් අවස්ථාවල් වැඩි. ඒ නිසා කොතනක හෝ වේවා පතුල කකුලේ අඩිය පතුල අරමුණ කරගත්තොත් අපිට පේන්න පටන් ගන්නවා පය ගැටෙන හැමතැනම අපිට සක්මනක් කරගන්න පුළුවන්. ඒ කන්ද නගිනකොට, පල්ලමක් බහිනකොට, වංගු සහිතනක යනකොට වගේ. ඒ වගේම අතුල් දෙකටත් ඔය වගේම අවධානය ගත්තොත් අතුල් පතුල් දෙක තමයි අපේ ස්පර්ශක වශයෙන් ක්‍රියාත්මක කරන්නේ. ඒ දෙකෙන් තමයි අපි සංඥා ගොඩක් අරගන්නේ විශේෂයෙන්ම අල්ලන කරන දේවල් වලදී. එතකොට අපිට පුළුවන් ඕනේ වැඩක් කරන ගමන් ඒක කාටවත් නොදැනෙන්න භාවනාවක් සතිය පිහිටීමක් කරන්න. නැත්තම් ඔය කෙල්ල භාවනා කරනවා කියනකොට මිනිස්සු උඩ පින් බලනවා මොකද මේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පුළුවන් තරම් බලන්න මේ සම්ප්‍රදාන කුල නොවන සක්මන් මළුවක වුණත් හිතා ගන්න බැරි සාමාන්‍ය වැඩක් කරනකොට වුණත් මේ අතුල්පතුල් දෙකේ හිතිය සතිය පැවැත්වීමේ මේට වඩා වැඩි වේලාවක් තමන්ගේ කායත් එක්ක ඉඳ ගත කරන්න බෑනේ. එතකොට පුදුම තොරතුරු තෝගයක් ලැබෙයි. එතකොට ලෝකෙන් එන හිත පීඩාගෙන තොරතුරු අඩු වෙන්න පටන් ගන්නවා. මේ ඇතුලෙන් එන තොරතුරු වැඩි වෙන්න පීඩා කරන හිත කරදර දෙන තොරතුරු අඩු වෙනවා. එතකොට අපිට මේ විෂම ලෝකේ තමලෙත හැතිරෙන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඉතින් ඒකට දැන් පටන් ගන්න තියෙන නිසා ඒක තනි පොළවේයි විෂම පොළවේයි එයාගේම අතුල් පතුල් දෙකින දෙකේමයි තවදුරටත් යොදමින් භාවනා කරන්න කියලා කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඊළඟට පොඩ්ඩක් ගිම්හානි සමාවෙන්න තෙරුවන් සරණයි. මේ ඉස්සෙල්ලා කලින් ආපු ප්‍රශ්නයක් කියවිලා නැහැ. සිග්නල් පොඩි ප්‍රශ්න තිබ්බ හින්දා මම අශෝකගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න කියලා. ඊට පස්සේ ගිම්හානි ඔයාගේ ප්‍රශ්න ටික දෙන්න. මොකද මේ ප්‍රශ්නේ ගියාපු ප්‍රශ්නයක්. අවසරයි ස්වාමීන් වහන්සේ. දයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ඇමරිකාවේ පදිංචිව සිටිමි. ඔබ වහන්සේ මෙහිදී මුණ ගැසී සතිපාසල සම්බන්ධව හා පෞද්ගලිකව මාගේ භාවනා අත්දැකීම් සාකච්ඡා කොට ඇත්තෙමි. මම ප්‍රශ්නය නම් નિયમિત කාල සීමාවක් පරයන්කෙන් හිඳ හෝ සක්මණෙන් භාවනා කිරීම සිදු නොකර සතර ඉරියව්වේම සතිමත් බව වැඩිම ප්‍රමාණවත්ද? මාගේ දෙවන ප්‍රශ්නය නම් සක්මනේදී ඇවිදීමේදී වැඩෙන සතර සතිපට්ඨානය සමිමත්ද? උදාහරණ දෙපා සහ දෑත්වල ක්‍රියා ඇති වී නැති වී යන අයුරු දැකීම, හිරු රැසින් එන උණුසුම, සුළඟේ සිසිලස දැනීම හා නොදැනීම තුලින් අනියත බව දැකීම, සිත එක් එක් අරමුණු අල්ලමින් අත්හරිමින් කරන විගඩම දෙස බලා සිටීම, ධර්මකාරණා මෙනෙහි කිරීම. කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අරුන්දති. දයි මේ USA ඉන්නවයි කියලා කියන්නේ මේ වෙලාව හැටියට මහා ගිනි ජාලාවක්. තේමින් දැද්දි මේ වගේ යක්මනක්ම පරියන්කයක්ම නැතුව එදිනදා වැඩවලදී හරි සතිපාත් වෙනවා කියනනම් something is better than nothing කියන ක්‍රමයේ හැටියට හොඳයි. හැබැයි ඉතින් අපි පෙර පින් කරලා තියෙනවා නම් අපේ කරන වැඩේ හරිනම් අපිට ඉස්සරහට නිතිපතා ඒ සඳහාම ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න වෙලාව ලැබෙයි. ඒ වෙලාවට ඕක මදි. ඒ වෙලාවට පුළුවන් තරම් බලලා මේක රෙගියුලරයිස් කරන්න ඕන. දැනට ඔහොම කරගෙන යන්න. ඒකම සක්මණේදී සතර සතිපට්ඨානයි කියන්නේ
පයට දැනෙන මේ රූපාකාර දැනෙනවා. පටවි ධාතු හැප්පෙන හැටි. ඊට පස්සේ වේදනාකාරය දකින්නවා. මේක සැපයි, මේක දුකයි, මේක මනාපයි, මේක අමනාපයි කියලා. ඊට සේත්තනුව හිත තැම්පත් වෙන හැටි, වික්ෂිප්ත වෙන හැටි චිත්තාකාරය දකින්නවා. ඊට පස්සේ රූප බලමින් මේ සක්පං කරමින් රූප බලන හැටි පේන්න පටන් ගන්නවා. සද්ධාහන හැටි පේන්න පටන්. ඒකට ඒක ධම්මානුපස්සනාවට යනවා. මේ විදිහට අර පුංචි සමතලා පොළවේ කරන මේ සක්පං භාවනාව, රූපාකාරයේ තියෙන භාවනාව, පස්සේ අන්තිමට වේදනාකාර චිත්ත පස්සේ ධම්මතාව වශයෙන් පේන්න පටන් අරගනි. ඒක ඉතින් බොහොම ලස්සනට එයා විශ්ීම කරගන්නවා. මම මේ කියන්නේ අර අහලා තිබුණ නිසා සක්මනින්ම නිවන් දකින්න පුළුවන්. කිසිම එකේ දෙයක් නැහැ. ඒක මේ ලොකු සංචින්න කාලේ සක්මන් භාවනා පිළිබඳව වැඩියෙන්ම අපේ ලංකාවේ පොත් තියවිලා තියෙන මේ මිතිරගල. ඒකෙදි ලොකු සංචි කියනවා ඒක කවුරක්වත් ගණන් ගන්නෑ. ගණන් ගත්තේ නැති වුණාට හරියට සක්මන පට බේරලා තීරුම් ගත්තොත් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ලොකු සද්ධාවකින් තමයි සද්ධාහක්මන ගැන ඉලියලා තියෙන අරුන්දති. සක්මනම ප්‍රමාණවත් කියලා හිතන්න එපා. වැඩේ පටන් ගන්න හොඳටම ඇති. එදිනදා ජීවිතේ වැඩ විශේෂයෙන්ම පරියංග සක්මන් නොකරුවට එදිනදා ජීවිතේ සත්‍ය පැවැත්වීම ඇති. ඒක හරිනම් නිතිපතා භාවනාවට වේලාව කලාව ලැබෙයි. සක්මන් කරන ගමන් ඊතුරු වැඩවලටත් වෙලාව ලැබෙයි. ඒක අපි අපේක්ෂා කරමින් ධර්මයට දිගාරින්න ඉඩ දෙමු. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඊළඟට තියෙන හඬපටයක් ඇගේ නම දුලීන් අවුරුදු 8යි. Dear my name is Dulin and I'm 8 years old. This is my third report of meditation in Sri Lanka. First I did walking meditation and then I did sitting meditation. The walking, I got distracted by a lot of stuff. And then I could feel, I liked the slippery ones and the cold ones. I didn't like the hot ones and the non-slippery ones. And near the window, there was hot ones, so I didn't like it. I only liked the ones in the middle. And then after that, I did the sitting meditation. In the sitting meditation, I could feel my breath. The in-breath was cold, the out-breath was hot. It was touching my nose first, and then it went through my lips, and then went again to my nose. It was very, very weak, and then it kept on getting stronger and stronger and stronger. And then after that, I did the loving kindness meditation. I had a lot of loving kindness to give to the world, and I have one question to ask. If you do meditation, can you go somewhere and then can you get invisible and still see the place? Thank you. Yeah, very happy to get a young voice. And in walking, sometimes you say you are happy with hot, and sometimes you say middle. And some or the other, you have come to the subject liking and disliking. So when you are doing meditation, now you have to list. This is my liking and this is my dislike. And so each time you have a hot and cold, you see this is like, this is dislike. And in the breath also you mention, in breath is cooler and out breath is warmer. And there also sometimes you may see, you like in breath then out breath. Or you like out breath then in breath. Like that, you may see how much each and every object you are referring
you are experiencing is mixed with liking and disliking. And so when that also come into being, the distraction from liking and disliking will be disturbed, reduced. It may be too much for you, but if you have any mother or father, he can explain you. Whenever you not liking and disliking, the distraction from liking and disliking reduces. It's a magic. And whenever you do meditation, you can see, you can go to different places by mind. You can think about your school. You can think about a bus hold. You can think about Anuradhapura. That kind of thing. But not physically. So, likewise, that whenever it is improved, this mind traveling can be furtherance, but not for everyone. Some people have special abilities in this time traveling and mind traveling. So just you see, whenever you have wandering mind, whenever you have distracted mind, so you are in this kind of a game, and but it is beyond your control. But later, whenever you understand it, you may see these things can be used in a productive way. But anyway, what I can say is your last question is not clear in your voice cut. So next time when you are do it a little louder, little in a slow manner, so I can understand much better. And if you are not happy, if you are not satisfied with the way I understood the question, please repeat it, and I will try to share with you as much as possible. Thank you anyway for your presentation, and please continue and come again and again in the Zoom group. We are moving. Next question number 4, from Shehani Maheshika, age 10. Walking meditation. When I am doing walking meditation, first I went down and chose the interlock path and stand at the corner of the path. Then I closed my eyes and I felt my eyes were closed. My hands were on side. Then I opened my eyes. Then I started walking forward. When I am keeping my left leg, I realized it was my left leg. When I keep my right leg, I realized it was my right leg. When I am turning, I realized I am turning. When I am walking, I realized I am walking. I felt some of the concrete stones were stepping by my foot. I continued my meditation. Venerable Monk, please give me your valuable advice to improve my meditation. May I dedicate my many merits to Venerable Thero to attain Nibbana path. Okay, thank you Maheshika joining us from Oman. And you wrote, when you are keeping the left leg, you know it is left leg. When you are keeping the right, you know right leg. When you are standing still, when you are walking, when you are turning, you know. Would you mind to see what is the difference between the left leg and the right leg? What is the difference between the just walking and turning? Likewise, that whenever you isolated, whenever you pinpointed one object, see how it is different from the other part. Left leg from the right, walking versus standing, just walking versus turning. That will give more information to next to happen, but before that you have to meditate, and then next time also report like that, and see and let us know how do you differentiate left leg and the right leg. That will definitely improve your mindfulness, meditation interest, and very, very specifically your writing skill. Thank you. We are moving forward. Question number 5. Walking meditation.
First, I did the walking on the interlock floor. I stood at the end of the interlock floor and started to walk. When I place my left foot, I know it is my left foot. When I place my right foot, I know it is my right foot. After some moves, I also felt that the path was normal at some places and warm at some places. When I felt disturbance, like sound, I ignore and come back to the walking by stepping a small stone or the time to turn around. I could do my meditation around 15 or 20 minutes. Venerable Thero, give me your valuable advice to improve my walking. May I dedicate many merits to Venerable Thero and as soon as possible attend Nibbana. Netmini Sanjana, age 15. So that is Mahishika Sakka. So both of them are now connected, otherwise they are just writing email. Now they are very skillful in writing. Here that you have to do as well as train Nangi. Whenever you are reporting left leg, right leg, what is the difference between the left leg and the right leg, as I mentioned earlier. So likewise, each and every object when you are reporting, try to get more information about that, and going out due to the sounds and the uneven flow. Now you are about to note the way back, coming back to your primary object, that means to leg. So whenever this happens, whenever mind goes to the sounds and coming back, how do you know the mind came back from sound to the walking? So that is a very specific homework. Whenever mind come back, make sure how to verify it, how to say it for sure. So therefore, whenever it's coming from wandering to primary object, try to see the verification noticed. That means how does come back and start the walking meditation again from the distraction. So try to report that. Whenever you are observing that, your mind becomes very sharp. You have to be. So that is what I wanted to emphasize. So whenever wandering mind happens, just be aware that how is the way back home. We are moving forward. ප්‍රශ්නාංක 6 පිළිසර භාවනා මධ්‍යස්ථානය තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ මිච්ඡා සතිය යනු කුමක්ද පහදා දෙනු මැනවි සතිය සහ සම්මා සතිය අතර ඇති වෙනස පහදා දෙනමින් ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිමු ගුරු ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා. ඔව් අපි ওই දෙකම කියන්නේ නැතුව අපි නිකන් සති මාත්‍රේ උගන්වනවා. සති මාත්‍රේ උගන්වනකොට ඕක විහිදිලා පැතිරිලා වැවෙනකොට ওই මිච්ඡා සතිය සම්මා සතිය වගේ දේවල් අපිට ඉස්සරහදී හම්බ වෙනවා. ඉතින් මම ඉගෙන හිටියේ ඉතර නිල්ලඹ ඉන්න කාලේ එතන ඉන්න කොටින් මහත්තයා ওই ප්‍රශ්නට උත්තරයක් දෙනවා. මිච්ඡා සතිය මීයක් අල්ලන්න පූසෙක් හිමීට ලං වෙනකොට සද්දයක් ඇති කරන්නේ නැතුව හරියටම මේ මීයා ඉන්න තැනට ලං වෙනකොට ඌ ළඟ තියෙන ඒ ක්‍රියාකාරකම් ටික සතිය තමයි. ඒක හැබැයි මේ පිනකට කුසලයකට නෙමෙයි බඩ බොක්ක හදාගන්න කරන වැඩක්. ඉතින් ඒ වගේ සතියක් අපි ළඟ කොහොමදක් තියෙනවා. ඒක මේ වවන්න ඕනේ. අනිත් එක කියනවා මේ බැංකුවේ වැඩ කරන කැෂියර් නෝනා කෙනෙක් ඒ සල්ලි ගණන් කරනකොට රුපියල් 1000ක් විතර තියාගෙන ඒකට හිත යොදන හැටි. කවුරු ඇවිල්ලා කතා කර කර හිටියත් එයා මොනවත් නැහැ අරක කස ගාලා ගණන් කරන හැටි බලනකොට පේනවා එකක් හරි වැරදුන රුපියල් 1000ක පාඩුවක් වෙනවා. ඉතින් එතකොට එයා මේ පවත්තන සතිය මේ නිවන් දකින්න නෙවෙයිනේ. සල්ලි බැංකුවේ සල්ලි වලටනේ. ඒ වගේ සතියක් අපි ළඟ කොහොමදක් තියෙනවා. ඉතින් ඒවට සමානලාට අපි කියනවා මිච්ඡා සතිය කියලා. සම්මා සතිය කියනවා ඒක නිවනට යොමු වෙච්චා. සම්මා සතියට යන්න සති සම්බොජ්ජංගේ පහු කරන්න ඕනේ. එතකොට තමයි යන්නේ. ඒ නිසා හුඟ දෙනෙක් මේ සතිය කියන වචනේ නිකන් ආවට ගියාට පාවිච්චි කරනවා. එතකොට ඒගොල්ලෝ කරන ප්‍රකාශන ගොඩක් නොම ගැවන සුළුයි. දෙන උත්තරත් ගැළපෙන්නේ නැහැ. අපි මේ සතිය
මේ කතා කරන්නේ මොන සතියද කියලා හොඳට ඒක ඉස්සලා නිර්වචනය කරගන්න. මිච්ඡා සතියේද සති මාත්‍රයේද එහෙම නැත්නම් මේ සම්මා සතියේද කියලා. ඉතින් අන්නේ නිසා මේ බණ භාවනා කරන අපට සංඝයා වහන්සේලාට ඕව බල ඉන්න වෙලාවක් තියෙනවා. මේ යන්තම් භාවන මේ ඉලක්ක හම්බ වෙන වෙලාවේ ගිහියත් අඬ ඕව කරගෙන ඉන්න වෙලාවක් නැහැ. මොකද ඒව ටිකක් ශාස්ත්‍රීය පැත්තක් තියෙනවනේ මේකේ. ඉතින් ඒ නිසා අපි වෙන් කළ දැනගන්නේ කොහොඳයි. හැබැයි ওই වෙන් කළ දැනගත්ත සත්ත පහක වැඩක් වෙන්නේ නැහැ සතිය වඩන්නේ නැත්තම්. ඒ නිසා අනිත් දවසේ පිළිතරණින් අපි සතිය වඩනකොට මොකද උනේ කියන අත්දැකීම් දියන්න සිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යනවා ඉදිරියට. ප්‍රශ්න අංක 7. ලාවිරු අවුරුදු 8යි ඕමාන්. තෙරුවන් සරණයි. ලොකු ස්වාමින් වහන්සේ. මාගේ සතිමත් දත් මැදීම. පළමුව දත් බුරුසුව දකුණු අතට ගත්තා. එහි මිට තද බවක් දකුණු අතට දැනුණා. එය සෝදන විට වතුරවල සීතල බවක් දකුණු අතට දැනුණා. දකුණු අතේ බුරුසුව රඳවාගෙන ටූත් පේස්ට් ටියුබ් එක වම් අතින් අල්වා දකුණු අතින් එහි මෝඩිය ගලවන විට රළු ලෙස දකුණු අතට දැනුණා. දත් මදින විට දත් බුරුසුව හා දත් ස්පර්ශ වන විට ශබ්දයක් ඇසුණා. කෙල ගසන විට මින්ට් රස දැනුණා. සියලුම දත් මම සතියෙන් මැද්දා. ඉන්පසු වතුරගෙන කට සෝදන විට සීතල දැනුණා. ෆ්‍රෙෂ් බවක්ද දැනුණා. අද මම හොඳට දත් මැද්දායයි සතුටක් දැනුණා. සතිමත් බව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. බොහොම පිං. ඉතින් මේ වගේ සතියෙන් දතම දිනව පොඩ්ඩක් වීඩියෝ එකක් කරලා පොඩි එකෙක් නෙමෙයි කරන්නේ. ඒකට අර අලුතෙන්ම දන්නේ නැති කෙනෙකුට ඒකට අදාළ පොඩි තොරතුරු ටිකක් දාලා හදාගත්තොත් හරි වටිනවා. මොකද හුඟ දෙනෙක් භාවනා කරන සතිමත් වෙන්න පන්සලට යනවා. නැත්නම් දන්ත ධාතුන් වාසේ බලන්න යනවා. තමන්ගේම දන්ත ධාතුව වඳින වෙලාවේ සතිමත් වෙච්චාම ඔය කොහෙවත් යන්න ඕනේ ඕමාන් හිටියත් වැඩේ කරත හැකි. ඒ නිසා ඉන්නවනම් උතර වට උදව් කරන්න පුළුවන් කෙනෙක් අම්මා හරි තාත්තා හරි මාමා හරි කවුරු හරි ඒ කට්ටියට කියන්න පොඩ්ඩක් මේක වීඩියෝ එකට වගේ ගන්න කියලා. අරගෙන ඉවරලා මේ ඒකටම පොඩ්ඩක් ස්ක්‍රිප්ට් එකක් ලියලා දාලා වාගේම කටහඬ හොඳයි. අන්නේම හදන්න ඒ අතරමැද කෑම කනකොට නානකොට අනිකුත් වෙන ව්‍යායාම කරනකොට කොච්චරක් මේ Tamanට හම්බෙලා තියෙන කයෙහි මේ වගේ සතිය වඩන්න පුළුවන්ද? එතකොට ඔය දත්මජ්ජ කොට ඇතුණා වගේම අලුත් ප්‍රබෝධයක් හිතට එනවා. එතකොට බුදුහාමුදුරුත් එක්ක ඉන්නවා වගේ. ඔය තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන දායාදේ. ඉතින් අපි ඒක නිතරම ක්‍රියාත්මක කරන්න ඕනේ. බුදුහාමුදුරෝ ඉන්න තැනට අපි අනේක හොඳයි. දඹදිව අනේක හොඳයි. නමුත් බුදුහාමුදුර අපේ පපුවේ ඉන්නවනම් හද මණ්ඩලේ ඉන්නවනම් ඒක අපේ එතකොට පපුව පිළිමගයක් වගේ විහාරස්ථානයක් වගේ පිරිසිදුව තියෙන්න ඕනේ. දත්මදිලත් හොඳයි. සතියෙත් වැඳිලා වඩා හොඳයි. අනිකුත් කටයුතුත් සතිපාසලේ අපේ වීඩියෝ ක්ලිප් වල තියෙනවා පොඩ්ඩක් බලන්න. වැඩි හිටියෙකුට කියන්නේ පෙන්නලා දෙයි. අන්න ඒ ටිකත් කරලා අපිට මේ වගේ වාර්තා කරන්න පුළුවන් නම් ඔය සතිමත් දත්මදීම පිළිබඳව පොඩි වීඩියෝ පටියකට යන්න දැන් මම එහෙම ඉල්ලන එක එච්චරම අසාධාරණයි කියලා හිතෙන්නේ නැහැ. මොකද ඉස්සර තරම අමාරු නෑ වගේ වැඩක් කරන්න. හැබැයි ඉතින් ඔයාලට ලොක් කෙනෙක්ගේ සහයෝගය අවශ්‍යයි. ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න අංක 8. පින්වත් ස්වාමින් වහන්සේ පරයන්කය. කය හා සිත සැහැල්ලුය. කයෙහි සීමාව ගැන අදහසක් නැත. එසේම කයෙහි සියුම් හෝ දැනීමක්ද නැත. හුස්ම පමණක් යන්තමින් වැටහෙයි. ශබ්ද හා සිතුවිලි වලින් බාධාවක් නැත. පරයන්කේ ඉඳගත් සැනින් හිත උපයාගත් නිශ්චල තැනට පැමිණේ. එහි රැඳී අවදිමත් අවධානයෙන් සිටී. එය සියුම් ආලෝකමත් කුඩා ප්‍රදේශයකි. පසුබිමින් යම් යම් දේ ਵਿਚාරය කරනවා මෙන් අපහැදිලි වූ කතාවැලක් පවතී. ඒවා සිතවිලිද නොවේ. මෙම අත්දැකීම සතියකට පමණ සිට පවතී. සමහර දිනක මේද සංසිඳි ශාන්ත භාවයකට පැමිණේ. ඔබ වහන්සේගේ අදහස් හා උපදෙස් දැනගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඔය මේ විදිහට හිතේ දොඩමලුකම වගේම හිතේ සාන්ත භාවය එකිනෙකාට ප්‍රත්‍ය වෙලා තියෙනවා. දොඩමලු වුණොත් සාන්ත වෙනවා. සාන්ත වුණොත් දොඩමලු වෙනවා. ඉතින් අපිට තියෙන්නේ මේ දෙන්නට පිල් මාරුව තට්ටු මාරු කරන්න ඇරලා සතියෙන් බලනින්න. සතියෙන් බලනකොට අපිට පේනවා මේ දොඩමලුකම හෝ ඒ ශාන්ත බව
මම කරපු දෙයක් නෙවෙයි මම මේක බුද්ධි විඳිනවා විතරයි. ඒක එක එකනා මේ තට්ටු මාරු ක්‍රමයට යනවා. ඒ නිසා ඒ බවවත් දන්නේ හරි හරි වැරදි හරි කෝක හරි. ඒ බවවත් දන්නේ සතිමත් වෙන කෙනා විතරයි. ඉතින් එතකොට තේරෙන පටන් ගන්නවා මේ සතිය තියෙන කෙනා ඒ සාන්ත භාවය ලබා ගැනීමට මොකද්ද කෙරෙන්න ඕනේ කොහොමද එන්නේ කියලා මේ ඒකට අවශ්‍ය පසුබිම සකස් කරනවා මිසක්කා සාන්ති භාවය නැහැ කියලා කනගාටු වෙන්නේ නැහැ. මොකද ඒක එන්නේ යාට ඕනේ වෙලාවට. ඉතින් ඒක නිසා මේ දෙක අතර තියෙන මේ කලබල පවයි සාන්ත භාවයේ තියෙන සම්බන්ධතාවය අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පෙන්වන්න හදන්නේ හොඳ ඉවසිල්ලෙන් තව දිගටත් භාවනා කරන්න. ඒකට තවත් මේ වගේ අන්තර් සම්බන්ධතා රාශියක් තියෙනවා අපිට දැනගන්න යථා කාලේ දබ ගන්න ලැබෙයි. අපි යනවා ඉස්සරහට. ප්‍රශ්න අංක 9 අවසාන ප්‍රශ්නය. උදෑසන පර්යංකය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංකයට හිඳ ගන්නා විට හිත තිබුණේ විසිරුණු වික්ෂිප්ත බවක. මෙයට හේතු ලෙස තේරුණේ දැනට ඔෆිස් එකේ සිදුවෙමින් පවතින වෙනස. කය වෙත මුලින් අවධානය යොමු විය. ක්‍රමෙන් කය සැහැල්ලු වෙද්දී හුස්ම රැල්ලට සිත යොමු විය. ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ කෙටි බව දැනුනේ ඉතා වේගයෙන් නාසයේ මුල වෙදී නැති වී යන වායු ධාරාවෙනි. ක්‍රමෙන් වායු ධාරාව හොඳින් අරමුණු වන බව. නාසිකාව ඇතුළත වදින වායුව සිසිල් බවත් පිටතට යන වායු ධාරාව සාපේක්ෂව එතරම් සිය. වායු ධාරාව නාසය තුල ගැටෙන ඉඩ ප්‍රමාණය ක්‍රමෙන් වැඩි වෙන බව දැනුනි. බාහිර ශබ්දද ඇසෙන බව තේරුණේ කිසියම් කෙනෙක් ගෙදර දොර අරින ශබ්දයෙනි. ඒ සමගම නෝනාගේ තව කීප දෙනෙක්ගේ ශබ්ද වෙත සිත යොමු විය. නැවතත් හුස්ම රැල්ල අරමුණු විය. එය සියුම් වී ඇති බවත් නාසිකාව හරහා ගලා යන වායු ධාරාවෙන් සෞම්‍ය හැඟීමකුත් විය. ශබ්ද ඇසෙන නමුත් දැන් ඒවා අස්පස් බව නිරීක්ෂණය. කය පෙරට වඩා සැහැල්ලු වී ඇති බව දැනුනි. කයේ ඇති බාහිර පටලය පරිසරය සමග සම්බන්ධ වී ඇති ආකාරය සියුම් විය. ටික වේලාවකින් කයේ ඇතිවන සියුම් උස් පහත් වීමකට හුස්ම රැල්ල සීමා විය. අහම්බෙන් කිසිම චේතනාවකින් තොරව සිතට නැගෙන අරමුණු නිරීක්ෂණය වන්නට පටන් ගැනුනි. සමහර අරමුණු වැඩිපුර ප්‍රපංච වෙන බවක් නිරීක්ෂණය විය. යමක් අහිමි වේදෝ බයෙන් හෝ සැකයෙන් හටගන්නා සිතුවිලි තුල ටික වේලාවක් රැඳී සිටින බවත් ඒවා තුල සිත ගිලෙන බවත් නිරීක්ෂණය විය. නැති වේයයි මුලින් සිතුණු දෙය ආරක්ෂා කිරීමට සිත දැන් සැලසුම් හදන බව නිරීක්ෂණය විය. නැවතත් කය අරමුණු විය. බහුතරයක් හිස් බව දැනුනි. කයේ උස් පහත් වීම දැන් පෙරට වඩා සියුම් වී ඇත. නැවතත් සිතුවිලි අරමුණු විය. බොහෝමයක් සිතුවිලි වලට හේතුව ලෙස නිරීක්ෂණය වූයේ මට අයිති යමක් අහිමි වේදෝයි නැතිනම් ඒවාට අනතුරක් වේදෝයි කියන මුල් සිතුවිල්ල බව අනුමාන ලෙස නිරීක්ෂණය විය. දැඩිවගත් තීරණයකින් තොරව තවදුරටත් සිතුවිලි නිරීක්ෂණය කරන්නට විය. ටික වේලාවකින් දැනුනේ මූලික සිතුවිල්ල ඇති වී ඉතා ඉක්මනින් නැති වී යන බවය. ඇතිවන බොහෝමයක් සිතුවිලි නැති වී යන ආකාරය හුදු තීරණයකින් තොරව ටික වේලාවක් නිරීක්ෂණය විය. මට සහ මගේ කියා දැනුණු විගස අදාළ සිතුවිල්ල දිගටම ප්‍රපංච වීමට වැඩි ප්‍රවණතාවයක් ඇති බව නිරීක්ෂණය විය. මේ වන විට මනසට ඉතා ප්‍රසන්න බවක් ඇතිවන බව හැඟුණි. පැයක් ගෙවිලා තිබුණේ සීඝ්‍රයකිනි. කමඨහන් වාර්තා අවසන් වන විට සිත සතිමත්ව තිබුණි. ගුරු ස්වාමින් වහන්සේට සහ දැනට ජීවත් සිටින සියලුම ස්වාමින් වහන්සේලාට මෙත් සිතින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේකේ ඔෆිස් එකේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක ගැන මෙහෙ ගෙදර ඉඳගෙන වොරි කරනවා. ඕක ඇති වැඩක් නැහැ. ඒ වගේම හිත පිට ගිහින් රැයි දොර අරනකොට ඩෝන් ගාලා වොන්න ආපව සතියට ගෙදර එනවා. ඉතින් ඒ නිසා ඒ ඔක්කොගෙම කරන්නේ අපිට මතක් කිරීමක් කරනවා. අපි අනික් අය වගේ නෙවෙයි අපිට මේ හැම එකක්ම සතියක් ඇති කරගන්න නිමිත්තක් කරගන්න පුළුවන්. කරදර සියල්ලම අපිට සුභ ආසින්තනේ පැත්තෙන් බලන්න පුළුවන්. අනේ බලන්න පටන් අරගත්තොත් තේරෙයි අපි මේ වගේ අවස්ථාවල් සතිය නොකරන සාහන නොකරන හිතුවට කරන පැත්තෙන් බැලුවොත් මේ හැම දෙයක්ම අපිට එන්නේ ඒකේ වාසිය ලබා ගන්න පැත්තෙන්. අන්තිමට ඉඳගෙන ඉන්න පරියන්කේ සුවදායක වෙන්න පටන් අර ගන්නවා. ඒකට හේතුව මේවත් එක්ක ගැටෙන්නේ නැහැ. හිතවිලි යනවා වෙනස්කම් ඇති වෙනවා. වෙනස්කම් තව වෙනසකින් මේ වෙනස ප්‍රතිස්ථාපන වෙනවා. ඉතින් අපි කෝකද රකින්න ඕනේ. රකින්න ඉස්සෙල්ලා ඒක ඉවරලා ඉවරයි. ආනේ විදිහට මේ වෙන සංසිද්ධියෙන් ප්‍රසන්න මනසක් ඇති කර ගැනීම බුදුජානනාංශගේ සුවිශේෂී
ක්‍රමයක් බුදුන්සේ සඳහන් කරන සම්බාදී ඕකාස ගවේෂි කරදර මැද තියෙන ඉඩ පහසු වෙලන ක්‍රමේ තමයි සම්බාදී ඕකාසාදිගම අනුබුද්ධෝ කියලා කියනවා. බුදුහාමරට මේ බාධක මැද තියෙන මේ හිස්තන විවේකී ලබා දෙන්න බාධකම අරමුණු කරගෙන යන ගමනක් කියලා දෙනවා. ඒ නිසා අපි ඉස්සර බාධා කියපුදී අපි දැන් සාධක බවටපත් වෙනවා. ඒ නිසා ඒ ක්‍රමේ දැන් අහුවේගෙන ඉන්නේ. ඒක නිතිපතා වීමට අවශ්‍ය කරන පසුබිම අනුග්‍රහය ලබා දෙන්න කියලා කියනවා. එතනින් අපි නතර කරනවා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල.